ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසමින් ආඥාදායක ක්‍රමවේදය ඉස්මතු වෙනකොට අපි හැමෝම දන්නවා ඔක්තෝබර් කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය හරහා මේ රටේ නෛතික ඒ වගේම ජනවරමින් පත්තුණු රජය පාවා දෙනකොට බලහත්කාරයෙන් ඉවත් කරනකොට නැවතත් වරක් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරවීම සඳහා දැවැන්ත ක්‍රියාදාමයක් යුග මෙහෙවරක් ඉෂ්ට කරපු පුද්ගලයා තමයි හරින් ප්‍රනාන්දු මැතිතුමා. ඒ වගේම මම කෙලෙහි ගුණදත් පුද්ගලෙක් හැටියට මතක් කරන්නට ඕන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තීන්දුව තීරණ වන අවස්ථාවේ බහුතරයකගේ ඉල්ලීම මත මාහට ඒ අවස්ථාව නිර්මාණය කිරීම උදෙසා දැවැන්තම කාර්යභාරයක් ඉෂ්ට කරමි. පළවෙනි ප්‍රධානතම වෙඩිමුරේ බදුල්ලෙන් පත් කරේ හරින් ප්‍රනාන්දු මැතිතුමයි කියන එක මම බොහොම කෘතගුණ පූර්වක මතක් කරන්නට කැමතියි. ඒ ආරම්භ කරපු ගමන අද අපි අලුත් දේශපාලන විප්ලවයකට පරිවර්තනය කරලා තිබෙනවා. සමගි ජන බලවේගය කියන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී කුහකකම ඉවත් කරපු ආඩම්බරකම පිටු දකින අදහස් වලට සවන් දෙන ජනහිතකාමී ජනතාවාදී දේශපාලන ව්‍යාපාරය. අද රටම ඉල්ලන්නේ අලුත් වැඩපිළිවෙලක්. සම්ප්‍රදානුකූල පිල් දෙකකට බෙදුණු ගතානුගතික දේශපාලන සංස්කෘතිය ඉවත දමලා අලුත් විදිහකට හිතලා නැවුම් දර්ශනයක් තුලින් ඉදිරියට යන ගමනක්. රට සැබවින්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සෞභාග්‍ය කරා ගෙන යන ගමනක්. එයයි රටේ ජනතාවගේ බලාපොරොත්තු. අද මට ඇහුණා නිවේදක මහත්මයා ප්‍රකාශ කරනවා වයස අවුරුදු 60න් පස්සේ හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා තව දුරටත් දේශපාලනයේ නියැලී සිටින්නේ නැහැ. එතුමා විශ්‍රාම ගන්නවායි කියලා. මම කැමතියි මේ අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු වදනින්ම වැදගත් කරුණක් ඉස්මතු කරන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. යමෙක් වසලෙක්ද බ්‍රාහ්මණෙක්ද කියලා තීන්දුව වෙන්නේ තමන්ගේ උප්පත්තියෙන් නෙවෙයි. තමන් ඉපදුණු තැනින් නෙවෙයි. තමන්ගේ ක්‍රියාව තුළින්. අද වගේ දවසක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාවද අපි අනුස්මරණය කරනවා. හෙට දිනේ අවිස්සාවේල්ල රෝහලට එතුමා සමරලා ලක්ෂ 20ක් වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට අපි පරිත්‍යාග කරනවා. මොහොතකට හිතලා බලන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔය 60 නීති අනුව කටයුතු කරා නම් එතුමාට 77 විප්ලවය දියත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා ඉපදුන තැන, ඉපදුන පවුල, ඉපදුන ගම
ඉපදුණු අවුරුද්ද නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ ක්‍රියාකාරීත්වය, තමන්ගේ වැඩ, තමන්ගේ සේවය. ඒක තමයි අපි අද විපක්ෂයේ ඉඳගෙන අපිත් මේ රටට අගයක් එකතු කරන. බොහෝ දෙනෙක් මගෙන් අහනවා අපරාධනේ මේ මුදල් වියදම් කරලා මේ රජයේ රෝහල් පද්ධතියට රෝහල් උපකරණ ලබා දෙන්න. ඔයිට වැඩිය හොඳයිනේ වෙනත් බෙදිල්ලක් කරන්න. නමුත් මතක තියාගන්න දැනට සති කිහිපයකට ඉස්සෙල්ලා රාගම රෝහලේ තත්ත්වය මොකක්ද? ගම්පහ රෝහලේ තත්ත්වය මොකක්ද? රටේ රෝහල් පද්ධතියේ තිබුණු තත්ත්වය මොකක්ද? අපිට කවුරු හරි විශ්වාසනීයත්වෙන් කියලා තියනවද ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආයි රටට එන්නේ නැහැයි කියලා? අපිට හරි විශ්වාසනීය අනාවැකි පළ කරලා තියනවද කොවිඩ් සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා? නෑ මිත්‍රවරු. ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් සුබ සාධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා රටට වටිනාකමක් එකතු කරේ නැහැ. මගේ මවගේ උපන්දින දවසේ මම සතුටු වෙනවා කාවින්ද ජයවර්ධන මැතිතුමා ඒ යෝජනාව කරලා කාසල් රෝහලට ලක්ෂ 76ක් වටිනා ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරා. ඇයි අපි එහෙම කරේ? මේ රටේ මව් පරපුර ගැන හිතලා. මේ රටේ දරු පරපුර ගැන හිතලා. ඒ නිසා තමයි එවන් බෙදා දීමක් අපි කරේ. ඒ නිසා තමයි 33 වෙනි වටේටත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අනුස්මරණය කරලා හෙට දිනේ පරිත්‍යාග කරන්න. මං හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාට ප්‍රකාශයක් කරා ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම රෝහලකටම සමග ජන බලවේගින් හුස්මක් වැඩසටහන යටතේ අපි ඒ ලබා දිය හැකි උපරිම ශක්තිය අපි ලබා දෙනවාමයි කියන්නේ. ඇයි හේතුව? ජීවිත බේරා ගන්න ක්‍රියාවලිය. මිනිස්සු ජීවත් කරන ක්‍රියාවලිය. මට ඔය 60 කතාව කියනකොට මට තවත් එකක් මතක් වුණා. මම පුංචි දුරකථන ඇමතුමක් දීලා මං හොයලා බැලුවා අපේ හරින් ප්‍රනාන්දු මැතිතුමා ගිලන්ව සිටින මොහොතේ එතුමාගේ ශල්‍ය කර්මය කරපු දොස්තර මහත්තයාගේ වයස කීයද කියලා. එතුමත් 60ට වැඩි. 60ට අඩු නැහැ 60ට වැඩි. මම මේ පෙන්වන්න හදන්නේ වෙන දෙයක්. ඇත්තටම මේ වයසේ කතා වෙන්නේ මේ ක්‍රමය තුල තිබෙන දූෂණය, වංචාව, හොරකම ආවොත් තැනකට බූවල්ෙක් වගේ බදාගෙන ඉන්නවා. බදාගෙන ඉන්නවා විතරක් නෙමෙයි තමන්ගේ પરම්පරාවට තැන හදනවා. ඊළඟට එන්න ඕනේ මගේ පුතා හෝ දුව. ඉන් පස්සේ එන්න ඕනේ මගේ මුණුබුරා හෝ මිනිබිරිය. මේ ක්‍රමය තුල ඇත්ත වශයෙන්ම අපේ තරුණ පරපුර කියනවා වයස් සීමාවක් දාන්නයි කියලා. මම බොහොම නිහතමානීව කියනවා ඔය එකක්වත් නෙවෙයි සුදුසුකම විය යුත්තේ. සුදුසුකම විය යුත්තේ නිපුණත්වය, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව. ඒ නිසා මගේ ප්‍රාර්ථනාව හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා 60න් විශ්‍රාම යන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම එතුමා ගිලන්ව සිටින මොහොතේ මම ප්‍රාර්ථනා කරේ එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා මම මගේ බලාපොරොත්තුව එතුමාට මේ රටේ ඉහළම තැනකට එන්නට එතුමාට හැකියාව ලැබේවා. ඒක 60න් ඉස්සෙල්ලා වුණත් එකයි 60න් පස්සේ වුණත් එකයි මට. හරින් ෆර්නෑන්ඩෝ മന്ത്രിතුමා බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්. මම දන්නවා බොහෝ ඉරිදා දවස්වල
මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොතනක හෝ ක්‍රීඩාංගණයකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න කැමතියි. මං තවත් ඔය පෞල් પરම්පරා ගැන ඔය වයස් ගැන කතා කරන කාරණාවට එකක් කියන්න කැමතියි. කාලයක් තිබුණා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම. දෙවෙනි උනේ බටහිර ඉන්දිය කොදේ දූපත් කණ්ඩායමට විතරයි. මතකද කාලයක් ග්‍රෙග් චැපල්, ලියන් චැපල්, ට්‍රෙවර් චැපල් සහෝදරයෝ තුන්දෙනෙක් කණ්ඩායමේ හිටියා. ස්ටීව් වෝ, මාක් වෝ දෙන්නම හිටියා. ඒ හැමෝම කණ්ඩායමට ඇතුළත් උනේ වෙනත් බලපෑම් නිසා නෙමෙයි. තමන්ගේ රෙකෝඩ් එක හින්දා. තමන්ගේ දක්ෂතාවය. නිසා මම තරයේ විශ්වාස කරනවා අපි දක්ෂයන්ට තැන දෙන්නට ඕන. දක්ෂතාවයට මුල් තැන ලබා දීලා කටයුතු කරන්නට ඕන. මම පැහැදිලිවම කියන්න කැමතියි සමගි ජන බලවේගය තුල අපි ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙනවා, කනිෂ්ඨත්වයට තැන දෙනවා. ඒ ඔක්කොටම වැඩිය මම කැමති හැකියාවට තැන දෙන්න. නිපුණත්වයට තැන දෙන්න. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ යුග පෙරලියක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. ඒ යුග පෙරලියක් ඉෂ්ට කරපු එතුමාගේ ගමන් මඟ, එතුමාගේ ආදර්ශය අපි ලබා ගන්නට ඕන. කිසිම හීනමානයක් ඇඟේ තිබෙන්නේ නැහැ. තමන්ගේ දේශපාලන තරඟකරුවෙක් තමන්ගේ සතුරෙක් හැටියට දැක්කේ. මොකද එතුමා හිතුවේ හැම වෙලාවෙම ඔය හැම කෙනෙකුටම වැඩිය මම ඉන්නේ ඉහළ තැන. මම ඉන්නේ ජනතාවාදී තැන. ඇත්ත වශයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනතාවාදීත්වයත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රාජ්‍යතාන්ත්‍රිකත්වයක් මුසු කරගෙන යන ගමනක් යන්නට මමත් උත්සාහ දරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. පහුගිය සතියේ මම රංජන් රාමනායක මැතිතුමා හමුවන්නට ගියා. එතුමා හොඳ හදවතක් තියෙන, මනුස්සකම දන්න, මානව හිතවාදී, හිරේ නොසිටිය යුතු පුද්ගලයෙක්, පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්. එතුමා මහජන නියෝජිතෙක් හැටියට අවංක ගමනක් ගියා. අදත් ඒ ගමනේ ඉන්නේ. එතුමාගේ අවංකකම නිසා, නිර්ව්‍යාජ අදහස් නිසා අද එතුමා ස්ථිරගත වෙලා සිටිනවා. ඒ නිසා පැහැදිලිවම මම කියන්නට ඕන අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාට කතා කරලා මම ඉල්ලීමක් කරා මනුෂ්‍යත්වයේ නාමයෙන්, මිනිස්කමේ නාමයෙන් මෙතුමට නිදහස ලබා දෙන්න. නිකන් නිදහස නෙමෙයි, පූර්ණ නිදහස. ඇඟ බැඳගත්තු, ඡන්ද ඉල්ලන්න බැරි, ඡන්ද බලයක් නොමැති නිදහසක් නෙමෙයි. පූර්ණ නිදහස එතුමට ලබා දෙන්නේ කියලා මම ඉල්ලීම කරා. ඉදිරියටත් ඒ ඉල්ලීම කරනවා පමණක් නෙවෙයි, රංජන් රාමනායක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි කරන්න පුළුවන් ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සටන කරන්නට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි, හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ උදාරතර ප්‍රකාශය, එතුමාගේ තන රංජන් රාමනායක මැතිතුමාට ලබා දෙන්නට එතුමා කටයුතු කරනවායි කියන ප්‍රකාශය මම 100% වාරයක් පිළිගන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. හැරවුම් ලක්ෂයක් ඇති කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් දන් දීලා පරිත්‍යාග කරලා ඇත්ත වශයෙන්ම 2015 ඒ මැතිවරණ දිනන රැල්ලේ ඒ ගමනට ලොකුම පරිත්‍යාගය කරේ හරින් ෆර්නෑන්ඩෝයි කියන එක මම නොපැකිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා එතුමා ඒ කියන ප්‍රකාශය ඉතාමත්ම උදාරතර ප්‍රකාශයක්. ඒ වගේම අපි දන්නවා කියනවා වගේම එතුමා ඒ වැඩෙත් කරනවායි කියන කාරණා.
දැන් හිතවත් මිත්‍රවරුනි රටේ තරුණ පරපුරේ ලොකු ඉල්ලීමක් තියෙනවා. අලුත් ගමනක් යන්න. අලුත් විදිහට හිතලා යන්න. නමුත් මේක එක පාරටම නිර්මාණය වෙන මැජික් පොල්ලක් නැහැ. මේක ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක්, process එකක්. මොකක්ද අපි ප්‍රථමයෙන්ම කරන්නට ඕන? මේ රටේ තරුණ පරපුර නව තාක්ෂණයෙන්, නව නිපැයුම් වලින්, නව කුසලතාවයන් වලින් සන්නද්ධ කරන්න. බලන්න ඉන්දියාව. ඉන්දියාවේ තියෙනවා හැම ප්‍රාන්තයකම පාහේ IIT, IIM, Indian Institutes of Technology, Indian Institutes of Management. තාක්ෂණ විද්‍යාල තියෙනවා. කළමනාකරණ විද්‍යාල තියෙනවා. මේ විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබපු ඒ ඉන්දියානු ප්‍රජාව තමයි අද ඇමරිකාවේ බටහිර වෙරළ තීරේ සිලිකොන් වැලි කියන ඒ මෘදුකාංග සංවර්ධන කලාපය නිර්මාණය කළා තියෙනවා. අතිමහත් බහුතරයක් ඉන්දියන් ජාතිකයෙක්. එහෙනම් අපේ රටෙත් නිර්මාණය කරන්නට ඕන හැම පළාතකම සිලිකොන් වැලි එකක්. හැම පළාතකම මෘදුකාංග සංවර්ධන වැඩපිළිවෙලක්. හැම පළාතකම පරිගණික තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, නව නිපැයුම්, robotics මේ අනාදි වශයෙන් මේ හැම දෙයක්ම කරන්නට රටේ තරුණ පරපුරට ඒ අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමවේදය තුල ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මේ රටේ දරු පරපුරේ සමස්ත දරු පරපුරේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ජාත්‍යන්තර තලයකට ගෙනෙන්නට ඕන. අද ඇත්ත වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ සමාජ බෙදීමක් තියෙනවා. ඇති හැකි පවුල්වල, පෝසත් පවුල්වල, හැකියාවක් තියෙන පවුල්වල දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබනවා පමණක් නොවේ. අමතර උපකාරක පන්ති තියෙනවා. අමතර එලකියුෂන් පන්ති කියලා කියයි. ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා කරනවා. ග්‍රැමර් කරනවා. ඉෆෙක්ටිව් ස්පීකින් කියනවා. අහන්න ඕන කොමේ එලකියුෂන් පන්තිය අපේ රටේ නැති පරි ජනතාවගේ දුවාල පුතාලට, සාමාන්‍ය ජනතාවගේ දුවාල පුතාලට මේ අධ්‍යාපනය ක්‍රමය කෙතරම් නිදහස් නිවහල් වුණත් මෙහි තිබෙන ඌනතාවයන්, විෂමතාවයන් තුල සමාජ බෙදීම, සෝෂල් ඩිවයිඩ් එකක් අද නිර්මාණය වෙලා තිබෙනවා. හැම දිස්ත්‍රික්කයකම ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණ විද්‍යාල හරහා පරිගණික සාක්ෂරතාවය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ස්ථාපනය කරන්නට සමගි ජන බලවේග රජයක් තුල අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ ඩිජිටල් විප්ලවය වචනයට සීමා වෙලා හරියන්නේ නැහැ. ඒ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. අද දේශපාලනය කෙරෙහි බොහෝ දෙනාගේ කලකිරීම ඇයි? කියන්නේ එකක්, කරන්නේ එකක්. ප්‍රකාශිත දේශපාලන එකක්, ක්‍රියාත්මක දේශපාලන එකක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා declaratory policy and declaratory politics. action policy and action politics. කියන දේ කෙරෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ජනතාවට ලබා දෙන ඉමහත් බලාපොරොත්තු සුණු විසුණු වීම තමයි රාජ්‍ය බලය ලැබුණෙන් පස්සේ බොහෝ අවස්ථාවන් වලදී සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල මේ වෙනස ඇති කරන්න. කරන දේ කියනවා, කියන දේ කරනවා. කල හැකි බලාපොරොත්තු තමයි රටේ ජනතාවට ලබා දෙන්නේ. බැරි දේවල් කියන්නට
අපේ කිසිම අදහසක් නැහැ. අපේ පක්ෂය තුල මේ වන විට සෑම විෂයකටම විශේෂඥයෝ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ආචාර්යවරු, ගුණාත්මක භාවයෙන් ඉහළ විශ්‍රාමික රාජ්‍ය සේවකීන්, විශේෂඥයින්, විෂය පිළිබඳ දැනුම තියෙන කණ්ඩායම් හැම විෂයකටම එහෙම දැනුම ලබා දුන්නු කණ්ඩායම, එහෙම දැනුම තියෙන කණ්ඩායම අපට ලබා දුන්නු යෝජනා තුල තමයි අපි බය නැතුව කිව්වේ මේ රටේ පළවෙනි වතාව කොවිඩ් වලින් පරිස්සම් වෙන්නයි කියලා කියනකොට ආණ්ඩුවත් hina වෙනකොට රටේ සමහරෙකුත් hina වෙනකොට ඒ කියපු හැම දෙයක්ම හරි ගියේ අපි තොරතුරු මත, දත්ත මත, විද්‍යාව මත පදනම්ව ඒ කරුණු කාරණා ඉදිරිපත් කරපු නිසා. අපි කිව්වා රට වහන ආකාරය. අපි කිව්වා මුවාවරණ පිළිබඳ අවශ්‍යතාවය. අපි කිව්වා අවශ්‍ය බෙහෙත් හේත් පිළිබඳ. අපි කිව්වා එන්නත්කරණය පිළිබඳ. නමුත් 69 ලක්ෂයක් ජනාධිපතිවරණේ ඡන්දේ දීලා 68 ලක්ෂයක් මහමැතිවරණයේදී ඡන්දේ ලබා දෙනකොට මිත්‍රවරුනි රටේ ජනතාවට ඇත්ත වශයෙන්ම වැරදුනා. මිත්‍යාවට තන දුන්නා. මුට්ටි ගඟේ පා කරලා යවනකොට මේක කොවිඩ් වලට විසඳුමයි කියලා විශ්වාස කරා. අපි මල්ටිපැරා මොනිටර්ස්, high flow oxygen machine, CPAP BiPAP machine, ventilator, kidney dialysis machine ලබා දෙනකොට සමහරෙක් ඒවට මුහුණු පොතේ හාහා කියලා දැන්. හැබැයි මුට්ටිය ගඟේ පා කරනකොට ජය වේවා කිව්වා. මිත්‍යාවාදී පැණියක් නිර්මාණය කරලා මාස ගණනාවක් පැණිය පස්සේ දිව්වා. පැණිය තමයි විසඳුම කියලා කනගාටුවෙන් හෝ කියන්නට ඕන. මම මේ කාටවත් අපහාස කරනව නෙවෙයි. සමහර මාධ්‍යත් ප්‍රචලිත කරා. ජීවත් වෙන්න තියෙන එකම විසඳුම පැණිය. එහෙම කරලා මොකද්ද කරේ? එන්නත් ඇනවුම් කිරීම පස්සට දැම්මා. එන්නත් ඇනවුම් කිරීම පස්සට දැම්මෙන් පස්සේ අපි ගියා පොලිමේ පස්සට. ඔබතුමන්ලා දන්නවද කැනඩාව තමන්ගේ පුරවැසියන් ප්‍රමාණය වගේ 11 ගුණයක් 11 ගුණයක් එන්නත් ඇනවුම් කරා. ඇයි? ඒ කැනඩාවේ ට්‍රූඩෝ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට තියෙන ආදරය, ජීවිත රැක ගන්න තියෙන උවමනාව 11 ගුණයක් එන්නත් කැනඩාව ඇනවුම් කරනකොට වර්තමාන රජය මොකද්ද කරේ? මුට්ටි පස්සේ දිව්වා. ගඟට මුට්ටි දැන්. කාගේදෝ ලණුවක් කාලා පැණියක් පස්සේ දිව්වා. ඇත්තටම මේ ආණ්ඩුව ගිනස් වාර්තා පොතට ඇතුල් වෙන්නට ඕන. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් පිහිටවලා තියෙනවා. මොකද්ද? ලනු කෑම, ගුලි ගිලීම. හොඳ එකෙන් ලනු ටික කන්න. දිරච්ච ලනු බාර ගන්න. වැරදි උපදෙස් බාර ගන්න. මේ යථාර්ථයේ පෙනිපෙනි. මේ සත්‍යයේ පෙනිපෙනි. මේ ඇත්ත පෙනිපෙනි. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? සත්‍යය කෙසේ වෙතත් මේක තමයි අපි හිතන දේ. අපි හිතන දේ තමයි හරි. විද්‍යාඥයෝ වැරදි. වෛද්‍යවරු වැරදි. ප්‍රවීණයෝ වැරදි. අපි තමයි හරි. එහෙම කියලා තමයි කිව්වේ අපි තමයි හොඳටම කරන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම
මේ අවස්ථාවේ මේ රටේ රාජ්‍ය ශාස්ත්‍රයේ රාජ්‍ය පාලනයේ පැහැදිලි වෙනසක් වෙන්නට ඕන. දැන් රටේ ජනතාව බලාපොරොත්තුෙන් සිටින ඒ වෙනස ඇති කරන්න. ඒ වෙනස ඇති කරලා මේ රටේ එකම විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය කියන තැනට අපි නිර්මාණය වෙන්නට ඕන. හොඳට මතක තියාගන්න මේ බන්දේසියක් උඩ අපිට ලැබෙන්නේ නැහැ. මේව ඇතුළේ ඉඳගෙන Zoom තාක්ෂණය ඔස්සේ රැස්වීම කරයි කියලා වෙන්නේ නැහැ. දැන් හැමෝටම අවස්ථාව ඇවිල්ලා තියෙනවා මහපාරට බහැලා වීදියට මාවතට බහැලා දුකෙන් පෙළෙන ජනතාවගේ දුක හඳුනාගෙන දුක අවබෝධ කරගෙන දහඩිය සුවඳ අවබෝධ කරගෙන සිතුම් පැතුම් අභිලාෂය පිළි අරගෙන ඒ ගමන ක්‍රියාත්මක කරා. You're watching the Life Traveller channel.